දිව්‍යන් වහන්සේ ඔබව කැඳවලා තිබෙනවා. ආමේන්. මාව කැඳවලා තිබෙනවා. ආමේන්. අපිව කැඳවලා තිබෙනවා. ආමේන්. ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න. ලෝකේ ජීවත් වෙන්නා වූ ගජමෑන් වගේ එහෙම නැත්නම් නළුවෙක් වගේ දිදියෙක් වගේ ලෝකේ ජීවත් වෙන්නා වූ තවත් මිනිස්සෙක් වගේ ජීවත් වෙද්ද දිව්‍යන් වහන්සේ ඔබව මාව කැඳවලා තිබෙනවා. ඒකයි ඔබ සමග බෙදා ගන්න යනවා සුභාරංචි. අපි බයිබල් ඉස්කෝලේ ඉගෙන ගන්නවා බයිබල් සමීක්ෂණය කියලා. මේ බයිබල් සමීක්ෂණයේදී මේ බයිබලය අපි කොහොමද පාවිච්චි කරන්නේ කියලා ක්‍රම 7ක් ගැන ඉගෙන ගන්නවා. අද ප්‍රථම වතාවට ඒ ක්‍රම 7 භාවිත කරලා තමයි දේශනා කරන්න යන්නේ. ඔබට අන්තර්ජාලය ඔස්සේ අවබෝධ වෙනවා විශේෂ අපේ බයිබල් පාසලේ ශිෂ්‍යයන් ඔය ඉස්ලාස්ටර්ස් දවසේ මේ දේශනාව අවබෝධ දෙනවා. මම ඔය බයිබල් එක ඉගෙන ගන්න දැන් මේ දවස් ටිකේ පටන් ගත්තා දේශනා සිද්ධිය. කොහොමද දේශනා කරන්න කියලා ඉගෙන ගන්න. පෙරවරුවකට දේශනාව මම දවසේ සූදානම් කරගත්තේ සභාවට ආශිර්වාදයක්. බයිබල් පාසලේ ඉන්න ශිෂ්‍යයන්ට ආශිර්වාදයක්. ඒ වගේම අන්තර්ජාල ඔස්සේ දේශනා සම්මාව ජනතාවට ආශිර්වාදයක්. පියවර 7ක් තිබෙන දේශනාව කරන්න. ඉතින් මම අහුවට අභියෝග දුන්නා. අභියෝග දුන්න මම මේ පියවර 7 තුල දේශනා කරන්න අවශ්‍යයි. අද මේ දේශනාවම කරන්න සූදානම් වෙනවා. මම නෙවෙයි ශ්‍රාවක වහන්සේ සදා අනුග්‍රහ දක්වයි කියලා මම විශ්වාස කරනවා. ආමේන්. අපි ඉස්සර වෙමු. ඇස්වතාරණෙමු. දිව්‍යන් වහන්සේගේ වචනේ අසන්න අපේ හදවත සූදානම් කරගනිමු. යේසුස් වහන්සේගේ ස්වාමීනි මගේ හදවතේ ජීවමාන වැඩ වාසය කරමින් ආ දවස් දෙන්න ඔබගේ වචනේ තේරුම් අරගෙන ඒ අනුව මගේ ජීවිතය හදාගන්න ගොඩනගා ගන්න කොට ප්‍රකාශ කරන්න ප්‍රජාත්මයක් කරන්න. හැම වචනයක් තේරුම් ගන්න ආත්ම වහන්සේ අනුග්‍රහය දෙන්නේ කියලා යාඥා කරන්න. වහන්සේ සියල්ල යහපත් කරන්න කරනවා. මම මේ දේශනා කරන්න මේ මොකද මගේ ජීවිතවල මුඛය සුද්ධාත්මික ආලේප කරගන්න මගේ ස්වාමීනි. මේ දේශනාව ඔබගේ දැනට බාර කරනවා ස්වාමීනි. අසන්න වයිට ආශිර්වාදයක් වෙන සත්තුන් ස්වාමීනි. ඒතරෝගේ ජීවිත සැබෑ අර්ථවත් ජීවිත පරිවර්තන කරන්න ස්වාමීනි. බාහිර සත්‍ය බාහිර බාධා සියල්ල ඔබගේ පාදවල බැඳගමි. මේ උදෑසන මේ වචන ඔබ දැනට බාර කරනවා. ඔබ කතා කරන්න දැන සයිස්තුති වේවා. ශිරබාවුගේ මහිම ඔබට වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. හalleluya. දේශනාවේ මාතෘකාව විපර්යාසයකට කැදවීම. ඒකට පරිවර්තන කරන්න අමාරු මොකද ටික අමුතු දේශනාවක්. ඒ නිසා පරිවර්තන කරලා දවසම කරන්න බලාපොරොත්තු වෙනවා. විපර්යාසයකට කැදවීම. මොකද්ද විපර්යාසය කියන්නේ? මොකද්ද විපර්යාසය කියන්නේ? වෙනස. අපිව සරලව කියනවා නම් ඔබ මාව වෙනසකට කැඳවලා තිබෙනවා. ඒ වෙනස කොහොම වෙනසක්ද කියවනම් සම්පූර්ණ විපර්යාසයක්. ඔබ වෙන්නේ පුද්ගලයෙක්ව හාත්පසින් වෙනස් කරලා ඔබ මහපොළ ජීවත් කරවන්න තමයි දිව්‍යන් වහන්සේ ඔබ මාවයි කැඳවලා තිබෙනවා. අද අවශ්‍යව කල්පනා කර බලන්න ලෝකේ ජීවත් වුණු ඔබ දිව්‍යන් වහන්සේ පිළිගත් ඔබ අතර කොපමණ සැබෑ විපර්යාසයක් තිබෙනවද කියන එක දාන්පුඩ කාරණේ තමයි දිව්‍යන් වහන්සේ මිනිස්සෙක් වුණාන් පස්සේ දිව්‍යන් වහන්සේගේ මිනිස්සෙක් වෙන්න ඉස්සර හිටපු ජීවිතේම බොහෝ අය ගත කරනවා. ඒක මම සුළුබව දකින්නා වූ දර්ශනයක්. ඔබ මාව කොහොමද දකින්නේ? මෙතන මාව දකින්න එක මුකේ අපේ සභාවේ නියමතුමා විතරයි. මොකද ඔහු ඉතින් මගේ පරණ ජීවිතය දැක්කා. කොහොමද හිටියේ? කොහොමද ජීවත් වුනේ? කොහොමද චරිතය කියන එක. අද ඔහු දන්නවා එදා ජීවිතේ වෙන්නේ සම්පූර්ණයෙන්ම හාත්පසින් වෙනස් ජීවිතයක් ගත කරන්න කියන එකයි.
ප්‍රේමයේ දේවදරුවනි අපි යමු බයිබලයේ ගීතාවලිය 27 වෙනි පරිච්ඡේදයට. ගීතාවලිය 27 වෙනි පරිච්ඡේදය. දාවිදතුමා මේ කොටස දීලා තියෙනවා. මේ ගායනාව දීලා තියෙනවා. ගීතිකා සංස්කෘතිය තමයි මේකට ආරම්භ වෙලා තිබෙන්නේ. පළවෙනි පදේ මොකක්ද කියන්නේ? හිමිසද මාගේ ආලෝකය විමුක්තිය මම කිසියකට පියර වෙමි. හිමිසද මාගේ ජීව ශක්තිය මට වීතියක් නැත. දෙවියන් වහන්සේ මාගේ ආලෝකයයි. අපි දන්නවා පොඩි දාවිදගේ ජීවිතය සතුන් බලමින් ඉදේල ජීවිතය ගත කළ මිනිස්සෙ දෙමව්පියන් සමග සහෝදරයන් සමග සාමාන්‍ය මිනිස්සෙකුට ජීවත් වෙනවා මිනිස්සෙ ප්‍රබලක් වෙනවා සාමුවෙල් අනාගත වත්වරයා විසින් මේ වන ලැබේ ජීවත් වුණා වූ වනේ සතු සමග සිටියව පොළු ගැටයව ආලේප කරනවා රජ කෙනෙක් ඇතුළේ කුඩා කාලේ. හැබැයි ඔහුගේ ජීවිතය ඒ කාලේ හරි ඡණ්ඩ ජීවිතයක්. අපි දන්නවා සීනියෝ මරලා තිබෙනවා, කොටියෝ මරලා තිබෙනවා. මුදම ජව සම්පන්න මිනිස්සෙක් පොළු ගැටේ. නමුත් මේ ආලේප ලැබුණාට පස්සේ ඔහු ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඔහුව කැඳවුවා පස්සේ ඔහුගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම විපර්යාසයකට පරිවර්තනය වෙනවා. දැන් දාවිද් මොකද කියන්නේ? දෙවියන් වහන්සේ මාගේ ජීවිතේ ආලෝකය කියනවා. දෙවියන් වහන්සේ මාගේ ජීවිතය සමග සිටිසා මම කාටවත් බය නැහැ කියලා කියනවා. ඔක්ටේන් 92 පෙට්‍රල් බිල දැන් 254යි. පාන් රාත්‍රියක් 130යි. එතන ගියා පස්සේ ගෑස් එක රුපියල් 850ක වැඩි වෙනවලු. කොහොම ජීවිතයද? ලාම්පට මොකද වෙලා තියෙන්නේ? ලෝකේ මිනිස්සු පෙරපාරේ යන්න පටන් ගන්නේවි. ආණ්ඩු වෙනස් කරන්න ඕනේ කියලා කියාවි. ලෝක හර්තාල් කරාවි. දැන් දෙවිදා අඟහරුවාදා මුළු කොළඹ වටලට යනවලු. හොඳයි ලෝකේ තම වේද? අද උදේ අපි ගෙදරදී කතා කළා. මෙච්චර අපි උදේ යාත්‍රා කරලා කතා කරන දෙයක් තමයි අද ලොකු පීඩනයකට රටේ ජනතාව පත් වෙලා. ඒ මැද අපි සාක්ෂිය නේද? සුඛේන කාලවල ඇදලා සතුටේ ජීවත් වෙනවා. ආමේන්. හලෙලූයා. ඒ ලෝකෙ මිනිස්සු නෙමෙයි අපි. දාවිද්ව කැදෙවුවා දෙවියන් වහන්සේ උවත් බවත් කැදලා තිබෙනවා. සැබෑ පරිහාසිකට. ඒ නිසා ඒ සැබෑ විපර්යාසය තුළ ජීවත් වෙන මිනිස්යාට ඕනම පීඩනයක්, ඕනම වේදනාවක්, ඕනම අභියෝගයක් ඉදිරියේ නොසැලී ජීවත් වෙන්න පුළුවන්. ඒක දාවිද් රජතුමාගේ සාක්ෂිය. ඔය දෙවියන් වහන්සේ අපේ කඳවපස්සේ අපේ ජීවිත ආලෝකය ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි. මහින්ද රාජපක්ෂ නෙමෙයි. සජිත් ප්‍රේමදාස නෙමෙයි. අපේ ජීවිත ආලෝකය දෙවියන් වහන්සේ. හalleluya. අපේ ඉතල රටේ ඉන්න බෞද්ධික දේශපාලන නායකයෝ දෙබල අපි තීරණ ගන්නේ නැහැ. පෙට්‍රල් එක තව දෙගුණයක් වැඩියට පුළුවන්. තාපඩක් පීඩන නෙමෙයි මැද අපි දෙවියන් වහන්සේ තෝරාගත්ත මනුෂ්‍යකතර උන්වහන්සේගේ වචන ජීවත් වෙනවා නම් මේ ශීල පීඩා මොනදේ ශක්තිය ප්‍රකට ලැබෙන්නේ යනවා. හalleluya. එදා අපි සතේකට රුපියල් 350යි 400යි ගත්ත එළවලු මල්ල අද ගන්න රුපියල් 900ක් 1000ක් කරනවා. එදා රුපියල් 88ට 90ට ගත්ත නාඩු කිලෝ එක අද රුපියල් 156ක් වෙනවා. බලන්න සමාජය සාතම් පරිවර්තන කරනවා මිනිස්යම පීඩන ඇති කරන්න. ඒ වැඩ අපි ගමන් කරනවා දිව්‍යන් වහන්සේ පිළිගත් නිසා උන්වහන්සේගේ ආලෝකයේ දරුවන් නිසා මෙතන ඉන්නවා යම් කෙනෙකුට මේ රටේ තියෙන ප්‍රශ්න දැවෙන ප්‍රශ්නයකට පේනවා නම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වෙයි. මොකද අර දාවිද් රජතුමා කියන වගේ
තමන්ගේ අතුරාන ජීවිතය තාම සැබෑ විපර්යාසයකට පරිවර්තන වෙලා නැති නිසා දෙවියන් වහන්සේගේ ආඩයකට ගමන් කරන්න බැරි මහාදාම තිබෙන බව. ඊළඟ මොකද කියන්නේ? තුන්වෙනි පදේ බලන්න. බල ඇලියක් මට විරුද්ධව කඳුළු බැඳා මසිත බියක් නැත. මට විරුද්ධව යුද්ධ කිරිය වෙනුණා මම සුරක්ෂිතව සිටිමි. බලන්න. දාවුඩව මරන්න, කපන්න, කොටන්න කොච්චර බල ඇලි ආවද? කොච්චර සේනාවක් එතුමා විරුද්ධව ක්‍රියා කළාද? නම දෙවියන් වහන්සේ ඔබ කැදවලා යම් විපර්යාසයකට බාධා කරන තිබෙන නිසා සියල්ල වැද ඔබට අලංකාර යන්න පුළුවන් පඩුණා. මෙන්න දෙවියන් වහන්සේගේ සැබෑ විපර්යාසයේ යථාර්ථය නැත්නම් විපර්යාසයේ පතර මනුෂ්‍යගේ ජීවිත රටාවකට වෙන්නා වූ සුන්දර අත්දැකීම් මේ කතා කරන්නේ නැහැ. අද රුසියාව ඉරාකයට ගහනවා. කොහටද? යුක්‍රේනයට ගහනවා. අපිට ගැහුවා නම් කවුරු රට මොකද වෙන්නේ? අපේ රටේ ඉන්නව දේව ජනතාව. විරුද්ධය මැද දෙවියන් වහන්සේ ආලෝක ජීවිත වෙන්නේ. ඒකයි දෙවියන් වහන්සේ සාක්ෂිය. එතන දාග්‍රතුමාගේ කතාවේ දාග්‍රතුමා යුද්ධ කීයකට බැඳුණාද? සතුරු හමුදා කීයකට බැඳුණාද? එතුමා ජීවිතේ හානි කරන්න කී දෙනෙක් උත්සාහ කළාද? ඒකනම් ගොඩබිමේ තමයි පහර දුන්නේ. ගොඩේ පහර දුන්නේ නැහැ. ඒ ගොඩබිම සටන්වලදී දෙවියන් වහන්සේ දාවිදව ආරක්ෂා කරගත්තා. ආ දවසේ විපර්යාසයේ පත්තු මිනිසෙට මොන සතුරුදුර ආවත් අද මොනවද එන්නේ සතුරුදුර? අද තව රටකට පහර දෙන්න අවශ්‍ය නැහැ. අද අපි ඉන්නේ කොහෙද? ලංකාවේ රටක මොකද සංස්කෘතිය? යන්ත්‍ර මාත්‍ර ගුරුකම් කොඩවින බාන්දර සෝනියා බටේර විදිලා. ඔබ කඩකොට ගොඩකොට අදිනකොට කිසිම හේතුවක් නැහැ අසල්වාස ගිහිල්ලා අපිට පුළුවන් තරම් හුරියක් කරනවා. ඔබ විනාශ කරන්න. මට කරලා තියෙනවා. මගේ පවුලට කරලා තියෙනවා. ගෝවැයට කරලා තියෙනවා. සමහරවිට සභාවයට දේව සිදෙනක් වෙනවා. ඕකට බැරිවරු මට කියලා කතා කරනවා. යාඥා කරනවා. ඒක යුද්ධෙට වැඩි බයනකයි. කෑම වල වස විසඳනවා. ලෝක මන්ත්‍රණ මනුෂ්‍යත්ව වෙනවා. දේශියද නැද අපි ආරක්ෂා සහිතව ඉදිරියට ගමන් කරනවා. ආමේන්. පසුගිය කොවිඩ් කාලේ මේ ගෘහේ කඩන්න කොච්චර උත්සාහ කළාද? දොර කඩලා තිබ්බා, ඉබ කඩලා තිබ්බා, මේ ජනරේ කඩලා තිබ්බා. මේක ඇතුළේට බැරුණා නේද? එයි. දෙවියන් වහන්සේ ආරක්ෂා කරනවා. තමයි හැමදාම රැහැට මේ ගෘහේ මේ ගොඩ බඩුන්ට හැමදේම දෙවියන් වහන්සේ කැපකට පහර කියලා මඩ දා ගන්න ඇවිල්ලා. සභාව මගේ සෙනඟ ඔබ හැම කෙනෙක්ම මරය නිදා ගන්නකොට දෙවියන් වහන්සේ පාර කරලා ඉඳලා ඔබගේ යාන පාන ඔබගේ කිවල් දරුවන් ඔබේ බඩුන්ට හැමදේම පාර කරලා යාත්‍රා කරනවා. ඔබ දන්නවද ඒක? මම මේ දෙක කරනවා. උදේ නැගිටින සභාවේ හැම කෙනෙකුම ආශිර්වාද කරලා පටන් ගන්නවා. ඒ මම ඉදිරියට යනවා. සභා පාලකවරයා නම් මගේ රටම ආත්මික බලා ගන්න අවශ්‍යයි. දවසේ ගෝවයි විරුද්ධවට ඉන්නේ සැබෑ විපර්යාස පටවතර මනුෂ්‍යයට මොන විරුද්ධවාදිකාවක් ඒ වෙලේ ජයග්‍රහණ ගමන් කරන්න පුළුවන්. ඊළඟට මොන රාජ්‍යත්වයේ 14 පදේ සමිජෝගිරේ බලා සිටින්න ශක්තිමත් වන්න ධෛර්යමත් වන්න සමිජෝගිරේ බලා සිටින්න. මේ ගීතාවලිය විශාල පරිච්ඡේදයක ගොඩක් අලංකාර දේවල් මම පාලවත් වෙනවා. කවුරුන් අරගත්තේ නැහැ පද තුනයි තෝරගත්තා. ඒ නිසා දවසේ දිව්‍යන් වහන්සේ බලා ඉන්නවා නම් දිව්‍යන් වහන්සේ ස්ථිර වෙන්නවා නම් අපි විපර්යාසයට පත් වූ මනුෂ්‍ය හැටියට ලෝකේ මනුෂ්‍යයන්ගේ ලෝකෙට වඩා වෙනස් වූ මනුෂ්‍ය හැටියට අපිට කිසි අනතුරක් විපතක් කිසියක් නොවන බව පැහැදිලිව බයිබලයේ සඳහන් කරනවා. ආමේන්. හලෙලූයා. සැබෑ විපර්යාසය. එදා දවසේ බයිබල් ඉතිහාසවල සැබෑ ස්පර්ශ ගැන කතා කරන හොඳ චරිත කතාවක් තිබෙනවා. හොඳ චරිත කතාවක් වඩා හොඳ පෞරාණික පුද්ගලයෙක් ගැන බයිබලයේ සඳහන් කරනවා. කවුද? අපි යමු උත්පත්ති 15 පරිච්ඡේදය. කවුද ඉන්නේ චරිතය? කවුද නඩුවා? අබ්‍රහම් නෙමෙයි අබ්‍රහම්. පස්සේම අබ්‍රහම් ලෙස වෙනස් වුණේ. වයස අවුරුදු 100යි. අබ්‍රහම්ට ආව දීතියරු භාර්යාවගේ දරුවෝ නැහැ.
තම නීති අනුගමනය භාර්යාවගේ දරුවේ ලැබිය යුතු තිබුණා. ඔහු සාමාන්‍ය මිනිස්සෙක්. ලෝකයට ජීවිතවල මිනිස්සෙක්. සමාජයට ජීවිතවල මිනිස්සෙක්. එතකොට යම් දවසක දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කරලා කියනවා. එයි දෙවියන් වහන්සේ ආබ්‍රහම්ගේ ජීවන රටාව දැක්කා. ආබ්‍රහම් කොහොමද ජීවත් වෙන්නේ? ආබ්‍රහම් කොහොමද ව්‍යාපාර කරන්නේ? ආබ්‍රහම් කොහොමද තමයි නිවස ගොඩනගන්නේ? මේ හැමදේම දැක්කම ඔහු තුළ දෙවියන් වහන්සේ වෙනසක් දැක්කා. දැක්ක වෙනස හොඳ මිනිස්සෙක්. ආමෙන්. අද අපි මෙතන ඇවිල්ලා තියෙන්නේ අපි පොත මිනිස්සු නිසා. නරක වෙන්නේ නැහැ. අපි නරකද අපේ තුළ නරක කරනකම අපිට බෝතර හොදක් තියෙන්නේ. ඒ නිසා ආබ්‍රහම් දෙවියන් වහන්සේ කැදවල මොකද කියන්නේ? පළවෙනි පදේ ආබ්‍රහම් වියරවන්න. නුඹ රක්නා පළිය මමය. නුඹේ වාසනාව අති විශාලයි වදාළසේ. ආබ්‍රහම් නිගා යන්නේ. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කරලා කියනවා ඔබ ආරක්ෂා කරන්න පළිය මමයි. පළිය. ඒ කියන්නේ ආබ්‍රහම්ට ගල් ගැහුවට ආබ්‍රහම්ට කුමන්ත්‍රණ කළාට ආබ්‍රහම්ට මොන ප්‍රශ්න ආවත් දෙවියන් වහන්සේ හැමදේම වළක්වනවා. පළිය කරගත්තාම කඩු පාරක්වන වළක්වන්න පුළුවන්. වෙඩි පාරක්වන වළක්වන්න පුළුවන්. ඒ වගේ දෙවියන් වහන්සේ ආබ්‍රහම් ජීවිතයේ පළියක් වෙන මේ ස්ථානේ සදා වෙනවා. ආබ්‍රහම් යහපත් මනුෂ්‍යක ජීවිත නිසා දෙවියන් වහන්සේ සියලු විපත්ති වලින් අන්තරා වලින් උපද්‍රව වලින් ආබ්‍රහම් ආරක්ෂා කරගෙන උප වෙනවා. දැන් මේ ආශිර්වාදේ අති විශාලයි. ආශිර්වාදේ අති විශාල උඩ ආරකපාන හිටියා. ගොඩාක් දේවල් තිබ්බා. නමුත් ඔහු ඒව නෙවෙයි කල්පනා කළේ ඇවිල්ලා. දෙවියන් වහන්සේ තුල ඊට වඩා සුවිශේෂ ආශිර්වාදයක් බලාපොරොත්තු වුණා. තුන්වෙනි පදේ බලන්න. කොමඩ දර්ශනපලා තියෙනක එබැවින් මාගේ ගෙදර උපන් වාලෙක් මාගේ උරුමක් කරවන්නේ කීය. මොකද කියන්නේ? ඔබ මට දර්ශනපලා දුන්නේ නැහැ. මාගේ ගෙදර උපන් වාලෙක් තමයි මාගේ උරුමකාරය වන්ට යන්නේ කියලා ආබ්‍රහම් කියනවා. අපි දකින ආරම්භයේදී ආබ්‍රහම්ව දෙවියන් වහන්සේ තෝරගෙන දෙවියන් වහන්සේ කියන විදිහේ ජීවත් වෙන්න කියලා ආබ්‍රහම්ට අනක් පඩවල. අද දවසේ යම් දවසක දෙවියන් වහන්සේ ඔබවයි මාවයි තෝරගෙන උන්වහන්සේ ඔබට අනක් දීලා තිබෙනවා මේ අනුව ජීවත් වෙන්න කියලා. ඒ අනුව ජීවත් වුණොත් තමයි අපේ ජීවිතයේ ආශිර්වාද අත්පත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ ආබ්‍රහම් දෙවියන් වහන්සේ තෝරගන්න දවසේ වඩා දෙවියන් වහන්සේ තමගේ ජීවිතය ආඩම්බරය කරගෙන දෙවියන් වහන්සේ තමගේ ජීවිතය සියල්ල කරගෙන ජීවත් වුණ මිනිස්සෙක්. ඔහුට ආශිර්වාද දීලාගෙන ඔහු කල්පනා කළේ ඔහුගේ නීතියානුකූල පවුල භාර්යාව දෙන දරුවෙක් ලැබෙතිකම. ඔහු මේ ප්‍රශ්නය දෙවියන් වහන්සේ යොමු කරනවා. මගේ සියලු දේපොළ අයිති වෙන්න යන්නේ මගේ නිවසේ වහල් මෙහෙකරු කෙනෙක් වහල් මෙහෙකාරයෙක් ලා උපන් දරුවෙක් කෙනෙක් ප්‍රකාශ කරනවා. අතරේ බලන්න මෙවැනි ඔබේ උරුමකාර නොවන්නේ වදාළසේක. දෙවියන් වහන්සේ එවැනි කෙනෙක් ඔබේ උරුමකාරයෙක් වන්නේ නැහැ කියලා කියනවා. පස්වෙනි පදේ යන විට සමිඳ වහන්සේ පිට රැගෙන ගොස් ආහත සබලා හැකිනම් ඔය තාරක ගණන් කරන්න. මේ දරු පරපුරක් එසේ වන්නේ වදාළසේක. දෙවියන් වහන්සේ ආබ්‍රහම් ලොකු අභියෝගයක් දෙනවා. ආබ්‍රහම් නිවසේ තරක් ගිහිල්ලා අහසට බලන්න. අහසේ තරු ටික ගණන් කරන්න කියනවා. ඔබට වඩා පුළුවන්ද අහසේ තිබෙනා තරු ටික ගණන් කරන්න? ගණන් කරන්න බෑ. මේ වාස්සේ මේ පවුල මේ දරු පරපුරක් එහාකාර වෙන්න යනවා දෙවියන් වහන්සේ ආබ්‍රහම් ප්‍රකාශ කරනවා. ඒකට හේතුව මොකක්ද? දෙවියන් වහන්සේ මේ ප්‍රකාශ කරන විට දෙවියන් වහන්සේ පොරොත්තුවක් දෙන විට දෙවියන් වහන්සේ බලාපොරොත්තුවක් දෙන විට දෙවියන් වහන්සේ ඔබට කතා කරන විට ඔබේ මගේ ජීවිතයේ සැබෑ විපර්යාසය මොකක්ද වෙන්න ඕනේ? මොකද කල්පනා කරලා බලන්න. 6 වෙනි පදේ තිබෙනවා
ඔන්න ආබ්‍රහම්ගේ සැබෑ විපර්යාසය මොකක්ද කියන එක. සැබෑ වෙනසට වඩා ඊට ගැඹුරු අර්ථයක් වෙනවා. සැබෑ විපර්යාසය කියනවා පදේ. මොකක්ද? ආබ්‍රහම්ද සම්විධාන වහන්සේ අදහසතේ ඒ ඇදහිල්ල ධර්මිෂ්ඨකම් වශයෙන් වහන්සේ පිළිගස්සේක. හලෙලූයා. හලෙලූයා. ආබ්‍රහම් දෙවියන් වහන්සේ අදහසේක. මේක තමයි ආබ්‍රහම්ගේ ජීවිතයේ සැබෑ විපර්යාසය සිදු වෙන්න ප්‍රධානම හේතුව. ආබ්‍රහම්ගේ ඇදහිීම දෙවියන් වහන්සේගේ ආශිර්වාද හේතුවක් වුණා. ආබ්‍රහම්ගේ ඒ ධර්මිෂ්ඨකම දෙවියන් වහන්සේට හේතුවක් වුණා. ඔහුට ආශිර්වාද ඒ නිසා ලෝකේ ජීවත් වෙන මිනිස්සු අතරේ ඒ කාලේ ජීවත් වෙන මිනිස්සු අතරේ ආබ්‍රහම් වෙනස් මිනිස්සුෙකුට කරකට වුණා. ඔලෝකයේ සමග අසම සම්බන්ධක පවත්වන්න ගියේ නැහැ. ඔලෝකයේ මිනිස්සු ජීවත් වන ආකාරය ਉਹ ජීවත් වෙන්න ගියේ නැහැ. අපිට අපිට මේ කාලේ වෙනකොට සමාජ සම්පූර්ණ පිළිහිලා තිබුණේ බයිබල් ඉතිහාසය කියලා බැලුවොත් මුර්ගයන් සම සායර කරන සමාජය පිරිවි සමග කාන්තා සමග සායර කරන සමාජය ඒ වගේම බොහෝ අපවිත්‍රකම් කරන සමාජය දෙවියන් වහන්සේ කෝප කරන සමාජය වැරදි නමස්කාර දෙන සමාජය ඒකල තිබ්බා. ඒකල දෙවියන් වහන්සේ ලෝක විනාශ කරලා දෙවියන් පස්සේ වුණා. නැවත ඒ දේ කරන්නේ නැහැ. එවැනි යන සමාජය තුළ ජීවත් වුණා යහපත් මිනිස්සෙක් නිසා දෙවියන් වහන්සේ ඔහු තුළ සැබෑ විපර්යාසයක් ඇති කරන්න ක්‍රියා කරනවා. ඒ සඳහා ඔහුගේ හොඳ දායකත්වයක් දෙවියන් වහන්සේ ලැබුණා. අද දවසේ අපි දෙවියන් වහන්සේ ඔබට මට ආශිර්වාද කරන්න. දෙවියන් වහන්සේ ඔබේ මගේ පවුලට ආශිර්වාද කරන්න. අපතුලේ යහපත් දායකත්වයක් ලැබෙනවා. අපි ඇත්තටම අවංකව දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. අපි ඇත්තටම අවංකව දෙවියන් වහන්සේ අදහනවා. ඒ ඇදහිීම තමයි ඔබේ මගේ ජීවිතයේ සැබෑ විපර්යාසයකට ප්‍රධාන හේතුව. ඒ ඇදහිීම අවංකව තිබෙනවා නම් සමහරවිට පීඩාවක් ඇති වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ණයකට ඇති වෙන්න පුළුවන්. විකල්පයක් ඇති වෙන්න පුළුවන්. අමාරුකම් ඇති වෙන්න පුළුවන්. යුද්ධයක් ඇති වෙන්න පුළුවන්. අද ලංකාවේ ඇතිලා තිබෙන තත්ත්වය උඩ මොහොත පීඩාකර වාතාවරණයක් තිබෙන්නේ. රටේ පාලකයන් රට පාලනය කරන තත්ත්වයක් ඇති වෙන්නේ. වෙන කෙනෙක් තමයි දෙයට මේ රට පාලනය කරන තත්ත්වයක් ඇති වෙන්නේ. මෙවැනි දුකියක් ඔබ ආබ්‍රහම් කැලේ සිටගෙන දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන බලා ඉන්න මොහොතේ ඔබ අවංකව දෙවියන් වහන්සේ අදහනවා. ඒක තමයි ඔබගේ ජීවිතයේ ධර්මිෂ්ඨකම. ඒක තමයි දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ අනාගත කරන ආශිර්වාදය. ඔබට බොහෝ දේවල් නැති වෙන්න පුළුවන්. ආ දවසේ ඔබ විකකම ජීවත් වෙන්න පුළුවන්. ඔබට අවශ්‍ය කරන මූලිකම දේ ඔබ තුළ නැති වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ ඔබට අවශ්‍ය දේ අනිවාර්යයෙන් දෙනවා පොරොදේනවා. ආබ්‍රහම් ආශිර්වාද දෙවියන් වහන්සේ ඔබට අනිවාර්යයෙන් ආශිර්වාද කරසේක. ආමේන්. හලෙලූයා. ඒ අපේ ඇදහිල්ල. අපේ ජීවිතයට ගන්න අවශ්‍යයි. අපෝගේ තාස්කේ ප්‍රතිමයිලා මෙතන සහෝදරය මට තමගේ අගය කරන ප්‍රකාශ කරන්නේ. දෙන්න ඕකේ. ප්‍රකාශ කරලා. ඒක කමාරු. යාද කරලා. අපේ ජීවිතයේ අඩුපාඩු ගැන තිබුණා නම් අපි කතා කරන්න අවශ්‍යයි. අපි හරි කියලා හැමෝටම හිතන්නේ නැතුව අපි හරි කියලා ඔළුව උදුමකට ඉඳලා යන්නේ නැතුව අපේ පීඩා එන විට ප්‍රශ්න එන විට අමාරුකම් එන විට රෝග එන විට ඇයි මට මේ දේ වෙන්නේ මොකද්ද මගේ වරද කියන එක අපි මොකද රිවර්ස් එකට ගිහිල්ලා අපි හොයලා බලන්න අවශ්‍යයි. ආබ්‍රහම් නම් කවුද වරද කළේ නැහැ. ඒක අපි අද කොච්චර වැරදි සිද්ධ වෙලා ඇතිද? ඒ නිසා ඔබේ මගේ ජීවිතය ඔබේ මගේ පවුල සැබෑ විපර්යාසයෙන් තාම පත් වෙලා නැහැ. තාම අපට ඉබි ගමනේ යන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා ප්‍රේමයේ දේවදරුවනේ මේ වෙනස අපි අත්දකින්න අවශ්‍යයි ආබ්‍රහම් ජීවිතය තුළින්. යේසුස් වහන්සේ කොහොමද කියන්නේ? පාරේ විශ්ව මේ හැමදේම කතා කරලා ඇවිල්ලා යේසුස් වහන්සේ කොහොමද කියන්නේ? යෝහාන සුභාරාජ පාරසී පරිච්ඡේදය 16 17 පද මොකක්ද කියලා
කියලා බලන්න. යෝග සුභාරාජ්‍ය පාළුසු පරිච්ඡේදය 16 පද. ඔබම තෝරාගත්තේ නැත මම ඔබ තෝරාගෙන පත් කරමි. දාවීද දෙවියන් වහන්සේ තෝරාගත්තේ නැහැ. ආබ්‍රහම් දෙවියන් වහන්සේ තෝරාගත්තේ නැහැ. දාවීද තෝරාගත්තේ කවුද? තමයි දරුවෝ කැඩිද? දෙවියන් වහන්සේ. ආබ්‍රහම් තෝරාගත්තේ කවුද? දෙවියන් වහන්සේ. එහෙනම් අද ඔබ යේසුස් වහන්සේ තෝරාගත්තේ නැහැ. මොකද මතක ගන්න. දෙවියන් වහන්සේ තමයි ඔබව උන්වහන්සේ දරුවෝ කැඩිද තෝරා පත් කර තිබෙනවා. ආමේන්. නැත්නම් මේලා කොහෙද ඉන්න ඕනේ? දේවගුණෙම ඉන්න ඕනේ. අර දේවගුණ නැතේ කොහෙද ඉන්නේ? ප්‍රශ්නයක්. දෙවියන් වහන්සේව තෝරාපත් කළා නැද්ද? දෙවියන් වහන්සේ සැබෑම තෝරාපත් කර තිබෙනවා නම් අපි උන්වහන්සේ අපිට අවශ්‍යයි. අපි යේසුස් පිළිගන්නවා, අපි යේසුස් අදහනවා, අපි යේසුස් විශ්වාස කරනවා. මේ හැමදේම හේතුව යේසුස් වගේ ආකාරයට ඔබ තෝරාගත්තේ නැත. බයිබලයේ තියෙන්නේ මම තෝරාගෙන පත් කළේ ඔබ. එහෙනම් දවසේ දෙවියන් වහන්සේ ඔබ මාව තෝරාගෙන පත් කර දෙවිලා මොකද? එසේ කළේ කොට කළේ එසේ කළේ ඇයි? ඔබ පාදාගෙන පිළිස ඔබේ බල පවතර පිළිස මාගේ නාමයෙන් දෙවියන් වහන්සේ ඉල්ලන කවර දෙයක් වද උන්වහන්සේ ඔබට දෙන සත්‍යය. හalleluya. හalleluya. ආමේන්. නිකම් පාරටයන් වගේ ජීවත් වෙන්න දෙවියන් වහන්සේ ඔබව මාව තෝරාපත් කරලා නැහැ. මදුපාස සාක්ෂි දුන්නා තමගේ දරුවාගේ උපදින පිළිවෙලට. එතකොට කාටවත් මුදල් දෙන්නේ නැහැ. නමුත් මේ 450 විතර කරනවට වැඩි සුළු මුද්‍රයක ලස්සන කරන්න පුළුවන් කලක් නැහැ. දෙවියන් වහන්සේ අපේ තෝරාපත් කරලා තිබෙනවා නම් මොකද අපට අතර කාලේ අපට හොඳ බෝධිසංකර දෙන්න බැරුව ගියා. මොකද ඒ කාලේ සිස්ටෝදර අසිල් වෙන්න ගියා. ඉතින් එයාට ඕනකම තිබ්බා, පවුලට ඕනකම තිබ්බා. ඉක්මනින් සමහරට කැමරා දෙන්න ඇවිල්ලා. ආර්ථික උපදින මුල් කරගෙන ඒ කරන්නේ ඒවල් පිටුවල මගේවත් අහන්න නැතුව ඇවිල්ලා. ඔක්කොම නැස්සද මගේ හැවෙයි. අපි මේක කරන්නේ. මොකද කරන්නේ? දෙවියන් වහන්සේ ඔබව මාව තෝරාපත් කළා දෙන්නේ ඇයි? අපි සමාජය තුළ අන්සරක තුළ බාධා දරන්න අවශ්‍යයි. ඒක තමයි ඔබේ වගේ ජීවිතයේ සැබෑ සමාජ විපර්යාසය. අපි ඉතින් දවසක් කතා කරන්නේ සමාජ පරිවර්තනය ගැන. අද ඔබේ වගේ ජීවිතයේ විපර්යාසයට කතා කරන්නේ නැහැ. ඔබ දේවදරුවෙක් හැටියට ඔබ දිහා අන්සරක බලන්න අවශ්‍යයි. ඔබගේ සපලත්වය. මෙතන කියන්නේ මොකද්ද? යේසුස් වහන්සේ ඔබ තෝරාගත්තේ නැහැ. ඔබ යේසුස් වහන්සේ තෝරාගන්න වෙනවා නේ. ඔබ යාඥා කරනවා. ඔබ යාඥා කරනවා. ඔබ නමස්කාර කරනවා. ඔබ යාඥා කරන විට මගේ පියාණන් වහන්සේ අහගෙන ඉඳලා ඔබට බොහෝ ආශිර්වාද කරන නිසා ආබ්‍රහම් තෝරගෙන දෙවියන් වහන්සේ ආශිර්වාද කළාසේ දාවීද තෝරගෙන දෙවියන් වහන්සේ ආශිර්වාද කළාසේ ඔබ එකිනෙක තෝරගෙන ආල්දාවද ඒ දෙවියන් වහන්සේ එලෙසම ආශිර්වාද කරසේක. ආමේන්. හalleluya. ඒ නිසා අනේ මට කන්න නැහැ බොන්න නැහැ ආ පැත්‍රමෙල වැඩි වෙලා පාන් පිටිපෙල වැඩි වෙලා අරක වෙලා මේක වෙලා රට පිටේ පත් වෙලා රටේ පාන කරබ මම අසරණයි කියන පොඩක සැර දෙවියන් වහන්සේ තෝරන වෙන්නේ. සමාජයේ ලෝක මිනිස්සේ පොඩක සැරිල ඒ වැඩ ඔබ දෙවියන් වහන්සේගේ ආශිර්වාද ජීවිත වේට ඒ මහා අසරණ මොකද බලන්නේ රටේ මෙච්චර අගතියක් රටේ මෙච්චර ප්‍රශ්න බලන්න ක්‍රිස්තියානි පවුල කොච්චර ප්‍රශ්න තියෙනවද? ඔය පිටිපෙල වැඩි කියලා කෑ ගහන්නේ ආණ්ඩු පෙරනවල පෙළපාලිය යන්නේ නැහැ. අපේ ශාක්ෂි අපේ ආශිර්වාදය මේක තමයි ඔබේ මගේ ජීවිත විපර්යාසය වෙන්නේ. කොහොමද මේ මිනිස්සු කාලා පිය ඇදලා ඉන්නේ? කොහොමද මේ මිනිස්සු මෙතන පීඩමද යහපත් ජීවත්
අපි වෙනස් වෙන්න අවශ්‍යයි. අපේ ජීවිත වෙනස් කරගන්න අවශ්‍යයි. අපේ ආකල්ප, අපේ සිතුවිලි, අපේ ක්‍රියාදාමයන්, අපේ හැම වචනයක් වෙනස් කරගන්න අවශ්‍යයි. මන්ද අපේ ආබ්‍රහම් වෙන්න අවශ්‍යයි. අපි දාවිද වෙන්න අවශ්‍යයි. ආබ්‍රහම්ගේ සාපපාගමනක දාවිදගේ යුද්ධය සමග සමඩ ඔබට සමාදාන දෙන්න පුළුවන්, ඔබට අභියෝග දෙන්න පුළුවන්. සමාන වෙන්න අභියෝග සහ සමාන දෙකම දෙන්න පුළුවන්. මනුෂ්‍ය ජීවිත ඔබ දේවල් නෙවෙයි. ඒ සියල්ල මැද ඔබ වාසනාවන්ත ජීවිතය ගත කරන්න මනුෂ්‍ය කෙනෙක් අවශ්‍යයි. ඒක තමයි ඔබේ ජීවිතයේ විපර්යාසය කියලා ප්‍රකාශ කරන්නේ මම. අද දවසේ බලන්න මගේ නිවසේදී බුදුපදේ සිට වෙනවා කියලා. බලවත් සිට වෙනවා කියලා. ඊට දවසම කිව්වා ශිෂ්‍ය කෙනෙක් මගේ අම්මා වගේ කියලා. අපට ආවේශයලා ගන්නයි කියලා. නෑ මගේ අම්මා වෙන ගොඩක් අය උදව් උපකාර කරලා කියලා. එයා කන්නේ, එයා කැමේ කාටද දෙනවා ඇවිල්ලා. ඒ වගේ අය ගෙදර ඉඳන් අපේ පුංචි ආදායමක් දෙන්නේ. මහා පරිමාණ ආගම ගොඩක් අය කැම බීම ඇඳු පැළඳු උපකාර කරනවා නේද? සමහර මිනිස්සු බලනවා කොහොමද මේ දේ කරන්නේ කියලා. විපර්යාස. ඒකේ ජීවිත විපර්යාස. ඉවස විපර්යාස. අපේ ගෙදර හාල් එකේ නැති වෙන්නේ නැහැ නේද? අපේ ගෙදර බඩකොට ඒ වගේ අපිට ලැබෙනවා නොහිතන ආකාර ලැබෙනවා නේද? කවුරු ගෙනත් දෙනවා දන්නේ නැහැ නේද? අපි දෙනකොට අපිට ලැබෙනවා නේද? ප්‍රේමයේ දේවදරු ආප්‍රම වේදී තිබ්බා. දාවිද වේදී තිබ්බා. ඔබට මට ඒ දේ දෙන්න අවශ්‍යයි. ආමේන්. හලෙලූයා. එහෙමනම් නැවතම කියනවා යේසුස් වහන්සේගේ ප්‍රකාශය මතක බලන්න. යෝහන් 15 16 17 ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාගෙන පත් කළෙමි. ඉසෙකලේ ඔබ කොහොම පරදාර පිටස ඔබේ බල පවතින පිටස මාගේ නාමයේ ඔබ පියන වාසේ ඊළඟ කවර දෙයක් වුවද උන්වහන්සේ ඔබට දෙන පිටසත්‍ය. දෙවියන් වහන්සේ ආබ්‍රහම් දුන්නේ මේ ආශිර්වාදය. දෙවියන් වහන්සේ දාවිද දුන්නේ මේ ආශිර්වාදය. දෙවියන් වහන්සේ අද ඔබට කර දෙන්නේ මේ ආශිර්වාදය. එහෙනම් අපි සැබෑ විපර්යාසයකට පත්තු ආබ්‍රහම්ෙන් දාවිද වෙන්න අවශ්‍යයි. අද මේ ජීවිතය ඒක තීරක මොකක්ද කල්පනා කරන්න. ඊළඟ වචනයක් කියනකොට තව එක වචනයක් එකතු කරනවා. මොකද්ද? මා ඔබට අලංකාර දෙන්නේ මේය. ඔබට යේසුස් වහන්සේ කලක් දෙනවා. ඒක දිකාට ප්‍රේම කරන්න. ප්‍රේම කරන්න. අද දවසේ ඒ ප්‍රේමය ඔබ තුළ තිබෙනවද? සැබෑ සබහා සැබෑ විපර්යාසයට පත් වූ මිනිසෙක් පරිවර්තනය වෙන්න. ඔබගේ ජීවිතයේ කුඩා චිත්තකමක් තිබෙනවා නම් ඔබට ඒ දේ හිතට එන්න බෑ. ශිෂ්ටක ජීවිතය ගත්තාම සාක්ෂිය. කුඩා නපුරු එකෙක් ඇවිල්ලා. හරිම නපුරුයි. පොඩ්ඩ හැමෙක දවල් ගහනවා ඇවිල්ලා. ඒ දේ හරියට. යාත්‍රා කළා. සමහර විට වඩත් කහන දැනට ඇවිල්ලා තියෙනවා. වඩත් කහපු වෙලාවල් කියලා නෑ කියන්නේ. ඒක අද උදා දරුවෙක් වගේ වෙනස් වෙනකොට ඒ නිවස පවුල ආශිර්වාද කරනවා. මද ඈතට ප්‍රේමය බොහෝ අයට ගලා යනවා. ඊළඟට පුරා දරු දෙනෙක් කියනවා. දරු හදාගෙන අපිට අපේ කරියරයක් දාගන්න දුන්නේ ඇවිල්ලා. ඇන්ටි දොරරින්න සීයේ අපිට ඒක ප්‍රේමය හැමදේම ගොඩාක් උදව් කරනවා. අද ඒ නිසා ඇගිලි ලොකු සාක්ෂියක් දෙන්න. ඇයි කියනවා මේ මමද කියලා අහනවා ඇවිල්ලා. එදා හිට මමද කියලා අහනවා ඇවිල්ලා. නෑ. පුංචි හොතිතකමක් කියනවා. අපිට කවදා නැගිටින්න බෑ. පුංචි වෛරයක් තිබෙනවා. පුංචි කපටකමක් තිබෙනවා. පුංචි පොඩි වරදක් තිබෙනවා. අපිට නැගිටින්න බෑ. ඇයි? අපි දිව්‍යන් වහන්සේ කැදවගත්ත මනුෂ්‍ය දෙවියෙක්. අපි බලෙන් දිව්‍යන් වහන්සේ තුළ ඇවිල්ලා බලාගෙන අපේ ආශ්‍රය ලැබෙනවා. මෙතන එහෙම කවුරු නැහැ කියලා විශ්වාස කරනවා. මෙතන හැම කෙනෙක්ම ඔබ දිව්‍යන් වහන්සේ තෝරගත්තේ නැහැ. දිව්‍යන් වහන්සේ තෝරාපත්. ඒ නිසා නමුත් ඔබගේ නැගිටීමේ ප්‍රමාදය ඔබද වෙන පුංචි වරදක් වෙන්න පුළුවන්. මොකද කියන්නේ? ප්‍රේමයේ සියලු පව් පසහකට පවකව පැහැදිලි වෙනවා. යේසුස් වහන්සේ කියන්නේ
එකිනෙකාට ප්‍රේම කරන්න. අනේ අපිට අපුරුපා කරන සමාජයක්, අපිට විරුද්ධ ක්‍රියා කරන සමාජයක්, අපිට දුරුකම් කරන සමාජයක්, අපිට උදව් කරන සමාජයක් ඔක්කොම ප්‍රේම කරන්න. ප්‍රේම කරන්න. එවිට ඔබ සැබෑ විපර්යාස බඳු මනුෂ්‍ය පරිවර්තනයට යනවා. මාව මොකක්ද කියන්නේ? යෝහන් 6 වෙනි පරිච්ඡේදය, රෝම 6 වෙනි පරිච්ඡේදය 3 වෙනි පදය, රෝම 6 තුර මොකක්ද කියන්නේ? බෞද්ධ ස්ථාපනයේ විශේෂ සමග ඒකබද්ධ අප සියල්ලම බෞද්ධ ස්ථාපනයේ උන්වහන්සේගේ මරණයේ උන්වහන්සේ ඒකබද්ධ වූ ප්‍රදාන හොඳ ඔබගම බෞද්ධ ස්පෙගතාව සිනක මේ බෞද්ධ ස්පෙගතාව ඔබගේ ජීවිතේ විපර්යාසයට පත් කරන්න ඇවිල්ලා නිකම් වතුරේ කීලුවක් කරන්න දෙයක් නෙමෙයි. අරන පාපේ වදලා අනුත් මනුෂ්‍යයෙක් කොණ්ඩාට කොට වතුර උපදෙකට සුදාන් මාරේ වෙනවා. එච්චරයි. යේසුස්ගේ උපදානයට, යේසුස් මරණයට, යේසුස් නැගීමට උපවාස ශරීරයට මේකපද වෙලවිලා. එහෙනම් ඔබසා යේසුස් වහන්සේ අතර හොඳ නෑ වූ සම්බන්ධතාවයක් වෙන අවශ්‍යයි. හොඳ සම්බන්ධතාවයක්. එවිට ඔබට පුළුවන් ඔබ මේ බෞද්ධ ජීවිතේ විපර්යාසපත් වෙනවා. මේ බෞද්ධ ජීවිතේ පරණ ජීවිතේ අලුත් ජීවිත ගොඩනගෙනවා. එදා ආබ්‍රහම්ගේ බෞද්ධ ස්මෘතිය නැහැ. එදා දාවිදගේ බෞද්ධ ස්මෘතිය නමුත් ආබ්‍රහම්ව දාවිදව දෙවියන් වහන්සේ මෝඩ ආශිර්වාද කළා. අද දවසේ යේසුස් වහන්සේ උන්වහන්සේ කල්වාරි කුරුසිය තුලේ අද ඔබට බෞද්ධ ස්මෘතිය වෙනවා. පරණ ජීවිත අතහැරලා අලුත් ජීවිත පරිවර්තන වෙන්න. එන ජම්දාද බෞද්ධ ස්මෘතිය අතර එදා පට ඔබ විපර්යාස පත්‍ර මිනිස්සේ මේ දිවස තුළ ජීවිත දෙඩ දුක් කරදර වේදනා ශීල පරාජය ජයග්‍රහ කමකරන මිනිස්සේ අද ජීවිත ඔබ තිබෙනවා. උදාහරණ ප්‍රශ්න 6ක් ඔබ අහන්න කැමතියි. මොකද්ද මේ දේශනාවේ ප්‍රධාන සන්දර්භය නැත්නම් ප්‍රධාන මාර්ගය? ඔබට අභියෝගය. මොකක්ද විඳන්නේ? ඔබ කැඳවා ඇත. මේ ඉස්තරයින හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ කැඳවලා දෙනවා. මේක තමයි විදේශනාවේ සම්බන්ධය. තාතවිකේ දේශනා ප්‍රදානම හරි මාතෘකාව 7 විපර්යාසනාට ඔබ කැඳවලා දෙනවා. එහෙනම් ඔබ දේව කැඳවීමට ලබු මාර්ෂි ආබ්‍රහමේ දාවිදේ ඔබ ඒ ස්ථාන වෙන මාර්ෂි කෙනෙක් හදපා ගන්න. දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු මොකක්ද? ඊළඟ කාරණය. දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු මොකක්ද? එක කාරණය. ඇදිනේ නැත්තම් විශ්වාස. බවකෝ අදහන. ආබ්‍රහමේ දාවිදේ දාවිද දෙවියන් වහන්සේ ආපස්සේ ගෝලෙ පාද කරනවා. යුද්ධ යනවලගේ නෑ. කඩුපුරාගේ නෑ. සිදු ගණනයක් කරන් ගියා. එසා මේ පිළිදාවල් මේ ආයතවල පරාජය කරන්න ලොකු දේවල් කරන්න අවශ්‍ය නෑ. පෙරකාරියට අවශ්‍ය නෑ. ආණ්ඩු පිටට අවශ්‍ය නෑ. යාත්‍යා බඩු. එහෙමනම් උන්වහන්සේ විශ්වාස කරන්න. උන්වහන්සේ අදහන්න. ඒක දිව්‍ය වහන්සේගේ බලාපොරොත්තු වෙන දේ ඇවිල්ලා. මේ දේශාතර පොදු මූල ධර්මයක් තිබෙනවා. මොකද පොදු මූල ධර්මය? දිව්‍ය වහන්සේ උන්වහන්සේ අදහන් ජනතාව පොළවේ ශ්‍රේෂ්ඨ ජනතාවට වඩා සඵලවත් ජීවිත ගත කරනවා. හරියුවා. දිව්‍ය වහන්සේ දේශනා තුළ සම්පූර්ණ කියන එක නෑ. උන්වහන්සේ තෝරගත්තා ජනතාව පොළවේ අනිත් සියලු වඩා ඉතා වාසනාවන්ත ආශිර්වාද ජීවිත. මේක තමයි මේ දේශනාවේ මූල ධර්මය. ආමේන්. ඊළඟ කාරණය. අද දිව්‍ය වහන්සේ ප්‍රබෝධ පවසන මේ දේශනාව තුළ මොනවා පවසන? මෙහෙම කියමු. ජීවිතේ සැබෑ විපර්යාසක අපෝබ. එහෙම නැත්නම් දේව කැදීම ලබාගත් ඔබ. අන්සෙනගේදී බොහෝ පළදරන්නා වූ මානසික ජීවිතයක් අවශ්‍යයි. බොහෝ පළදරන්නා වූ මානසික ජීවිතයක් වයිබිස්කරු පාඩ තමයි යොගන්නේ.
අද බලන්න ඔබේ ජීවිතේ ඔබේ නිවස තුළ පවුල තුළ එහෙම පළදාරයි කියලා. රටේ ඔබේ අහන ප්‍රශ්නය සභාවේ මම දේශනා කරා. මට අහන ප්‍රශ්නය සභාවට මට පවසන දේ මේකයි. ඔබේ ජීවිතයේ සැබෑ විපර්යාසයේ පත්තු බවට ඔබට සාක්ෂියක් තිබෙනවද? මට ඔබේ අහන දේ ඉච්චරයි. අයිනේ කාරණේ. සැබෑ විපර්යාසයේ පත්තු බවට ඔබට සාක්ෂියක් තිබෙනවද? साक्ष दिना पुस्तक पेजन पर अभियोगी लोग प्रश्न देश रो आहार क्या वडकने आविल्ला හැමදාම විරුද්ධ ඉන්න දිව්‍යනවාද රටේ අනුභව කරන්න ඇවිල්ලා අපේ ජීවිතේ අවශ්‍යයි ඔබට සාක්ෂියක් වෙනවා ඔබ සැබෑ විපදාට පත් වෙලා යේසුස් වහන්සේ බොහෝ පළදාරට අවශ්‍ය කෙරේ පළදාවේ සාක්ෂි දෙන්න තිබෙනවා ඒකයි මට සභාවේ අහන්න අවසාන ප්‍රශ්නය ඔබ දවසේ මේ දේශන අහලා සමාජය කියලා මොකද කියන්නේ මොකද කියන්නේ කියන්නේ ඔබට යම් අදහසක් හදවතට ආවද නැත්නම් උපදේශන හරියට අහලා නැහැ මොනවද කියන්නේ ලෝකේ මනුෂ්‍ය විදිහට කියන්නේ ආ මොකද බෞද්ධ ලබා එවිට ඔබට ඔබේ ජීවිත ඉපදෑස් වලින් वो पढ़दारन्नाव वास्तववंत मनुष्य केने පුළුවන් දියන් මාළු කැදවද වෙන්නේ රෝග පීඩා ප්‍රශ්න වල ජීවත් වෙන්න නෙමෙයි උදාහරණ කැදවද වෙන්නේ සමාජයේ විපරණ පුද්ගලයන් ජීවත් වෙමින් උපදුරේ තවත් අය ගැලවෙලා අපිට ඉස්සයි නැත්නම් තවත් ගෝල බිවිල ඉස්සයි තවත් සමාවක් රෝගෙට ඉස්සයි ආමේන් හලෙලූයා බයිබල් භාෂාවෙන් තුලින් අපි දේශනා කරන විට මෙලෙස අපි දේශනාව කරන්න අවශ්‍යයි. ඔබට තේරෙන දේශනාව තේරෙන අත්තු සමාදයෙන් දෙන්න. හalleluya. පවිත්‍ර දවසේ මේ අසන්න වූ මේ දේශනාව ආශිර්වාදයක් මේ විශ්වාස පරිසා අපි චර්ච් ඇවිල්ලා නමස්කාර කරලා පාඩු දීලා සාක්ෂි දීලා කියන වැඩක් නැහැ. බයිබල් අපි හොඳට ඉගෙන ගන්න අවශ්‍යයි. බයිබල් ඇත්තටම මේ කාලේ මම ආයේ නැවත හොඳ කියන්නේ බයිබල් පාසල සමග ඊටම ප්‍රතිපල ජීවිතයක් ගත කරා. මොකද නැවත මතක් කර ගන්නවා වෙන්නේ. මගේ ජීවිත අඩුපාඩු දැනුම හදා ගන්නවා වෙන්නේ. සභාව අඩුපාඩු දැනුම හදා ගන්නවා වෙන්නේ. ඒකේ මගේ ජීවිත තවත් ආර්ථික වර්ධනය වෙනවා වෙන්නේ. අදහසම හිතුවා මේ තේමාවස දේශන හදලා මේක සමාජගත කරන්න ඕනේ කියලා. මෝ අයද ආශිර්වාද දාපුවා. ඒ නිසා දාවිදේ ජීවිතය ආබ්‍රහම් ජීවිතය අද ඔබේ වගේ ජීවිතය ඔබ දිව්‍යන් වහන්සේ කවුරුද තෝරගත්තේ නැහැ දිව්‍යන් වහන්සේ තෝරගත්ත මොකද තෝරගත්තේ පාදතරකට ඒත් දිව්‍යන් වහන්සේ නාමයෙන් මහිමයට පාත්‍රයි අසසගන්න මේ ජීවිතය ගැන මෙහෙය කරන්නේ අද දවසේ සැබෑ විපර්යාසයකට පත් වූ මනුෂ්‍යෙක් බව නැහැ වෙතරනම් මේ ඔබේ ජීවිතේ හදා ගන්න අඩුපාඩු හදා ගන්න දැන් අවස්ථාව උදා වෙනවා. ආමේන්. නිශ්චල ඔබේ ජීවිතය ගැන